අපිට ඔය තරහ වෛරය ඇති වෙන්න පුළුවන් එකක් තමයි අනවබෝධය නිසා කෙනෙක් ගැන. කවුරු හරි කේලමක් කියලා. බොරුවක් කියලා. අසවලා මෙන්න මෙහෙම ඔයාට කීවා කියලා බොරුවක් කියනවා. එක්කෝ ඒ වගේ තමන් ගැන කෙනෙක් මවන වැරදි චිත්‍රයක් නිසා කෙනෙක් ගැන වෛර සිතක් ඇති වෙන්න පුළුවන්. අනවබෝධයෙන් අපි තුල වෛරයක් උපදිනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. ඒක සරල දෙයක්. ඒක නැති කරගන්න පහසුයි. අපිටම ටික කාලයක් ගියාම නෑ එයා එහෙම කෙනෙක් නෙමෙයි. මම හිතාගෙන හිටියට ඒ පුද්ගලයා බොහොම හොඳ කෙනෙක්. එයා බොහොම ගුණවත් කෙනෙක්. අපිටම ඒක තේරුම් ගිය පමණින්ම අනවබෝධයෙන් ඇති වෙන වෛරය ඔහු ගැන අවබෝධය ඇති වෙච්ච පමණින්ම නැති කරගන්න පුළුවන්. තමම පසුතැවෙනවා. තමන්ටම හිතෙනවා අපරාධේ මං ඉස්සර මෙහෙම කොච්චර මෙයා ගැන මේ විදිහට හිතුවද. නමුත් ඒ කෙනා එහෙම කෙනෙක් නෙමෙයි කියලා තමන්ගෙම හිතෙන් ඒක නැති කරගන්න පුළුවන්. හැබැයි සමහර වෛර ඇති වෙනවා ඊර්ෂියාව මත. ඒක භයානකයි. ඒක නැති කරන්න බෑ. ඊර්ෂියාවෙන් ඇති වෙන වෛරය ಗುಣ දකින්න ඊර්ෂියාව වැඩි වෙනවා. සංසිඳෙනව නෙමෙයි වැඩි වෙනවා. දැන් හොඳම උපමා දෙක තමයි අජාසත්තට බුදුරජාණන් වහන්සේ ගැන වෛරයක් ඇති කෙරෙව්වා. දේවදත්ත. අජාසත්ත රජුරෝ තමයි බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් යෙදුව. රජුරුවන්ගේ දුනු ශිල්පී. නාලාගිරි යතා කාගේද? අජාසත්ත රජුරුවන්ගේ ඇත්ගාලේ හිටිය දරුණුම ඇතා කුලප්පු කරලා යවුවා. බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් යෙදුවා. මුලින්. ඇයි ඒ? දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැරදි කියලා දේවදත්ත මවපු චිත්‍රය ඔළුවේ තියාගෙන තමයි දේවදත්ත හරි බුදුරජාණන් වහන්සේ වැරදි කියන දෘෂ්ටිය තුල ඉඳන් බුදුහාමුදුරන්ගෙන් පරිගන්න උපක්‍රම යෙදුවා. හැබැයි පස්සේ තේරුණා බුදුරජාණන් වහන්සේ නිවැරදි. උන්වහන්සේ බොහොම ගුණවන්තයි. මට වැරදුනා කියලා තේරුණා. ඊට පස්සේ දේවදත්ත මේ අජාසත්ත රජුරුව තරම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන් හිටපු කෙනෙක් නෑ කියන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ 3 පාරක් සිහි නැති වුණා. බේත්තොරු 3ක බැස්සුවා කියනවා රජුරුවන්. බුදුරජාණන් වහන්සේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියනකොට එහෙම සිහි නැති වුණා. බේත්තොරු 3ක බස්සලා තමයි පණවිඩිය දැනුම් දුන්නේ. 13 වහන්සේලා ඩ්‍රෝනයක් ඉල්ලගෙන ඒ ධාතුන් වහන්සේලා අරගෙන වැදුම් පිදුම් කරමින් එනකොට සක්‍ර දෙවියන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මේ මනුස්ස ලෝකේ ඉන්න පෘථග්ජනයන් අතර අජාසත් රජුරුව තරම් බුදුරජාන් වහන්සේ ගැන සද්ධා හිතක් ඇති කෙනෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියන. ඇයි පෘථග්ජනයන් අතර කියන මාර්ගඵලයන් ලබන්න බෑ. ආනන්තරී අකුසලයක් කරගත්ත නිසා. පෘථග්ජන අය අතර අජාසත් රජුරුව තරම් සද්ධාවන්ත කෙනෙක් ඒ වෙනකොට හිටියේ නැහැ කියන අන්තිම කාලේ. එතකොට අච්චර බුදුහාමුදුරුවෝ මරන්න හිතපු කෙනා මේ. සැලසුම් හදපු කෙනා. එයාටම තේරුණා අනවබෝධය අවබෝධයක් බවට පත් වෙනකොට වෛරය සංසිඳුණා. හැබැයි දේවදත්තට ඇති වුණේ එහෙම වෛරයක්ද? ඉරිසියාවක් ඇති වුණේ. ඉරිසියාවෙන් ඇති වෙන වෛරේ ಗುಣ දකින්න වෛරේ නැති වෙනවා. දැන් කොච්චර බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පාන වැස් දෙකෙන් දැකලා ඇද්ද? උන්වහන්සේට විතරනේ යමා මහ පෙළහර පාන්න පුළුවන්. වෙන කිසිම ශ්‍රාවකයෙකුට බෑ. ඒ සියලු ප්‍රාතිහාර දකින්න වෛර වැඩි වෙනවා තවත්. එතකොට ඊර්ෂියාවෙන් වෛර බැන්දොත් භයානකයි වැඩි. ಗುಣ දකින්න දියුණු වෙනවා දකින්න බැබලෙනවා දකින්න එන්න වෛරෙම වැඩි වෙනවා. තව උපක්‍රම යෙදෙනවා. දැන් බලන්න දුනු ශිල්පීන් යෙදෙව්වත් අජාසත් රජුරුවත් හිතවත් කරගෙන මරන්න සැලසුම හැදුවා. බුදුරජාණන් වහන්සේ මරන්න ආපු දුනු ශිල්පීන් 36ක් යදවගත්තා. ඔක්කොම තිරුවන් සරණ ගියා. ධර්මාවබෝධය ලැබුවා. ඒත් හිතුණද දේවදත්තට අනේ මං වැරදි කියලා. නෑ ඉරිසියාවනේ තියෙන්නේ. නාලාගිරි යතා කුලප්පු කරලා යවුවා. දැන් තිරිසනාන් හිට පිට නැති තිරිසනා. ඒත් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා අර ඇතා රාකල පෝල හෙන්ඩුවෙන් ඇනලා යවුවත් දමණය වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එතකොටවත් හිතුණාද අනේ මෙච්චර කුලප්පු කරලා එවපු තිරිසනත් දමණය වුණා නම් උන්වහන්සේ කොච්චර ගුණවත් හිතෙනවද එහෙම? නෑ. ඉරිසියාවෙන් ඇති වෙන වෛරස භාවී ගුණ දකින්න වෛර වැඩි වුණා. හිතුවා මේක මිනිස්සු යොදවලා කරන්නත් බෑ. තිරිසනෙක් දෙව්වා ඒක හරි ගියෙත් නෑ. මගේ අතින්ම හරි වැඩේ දෙන්නම් කියලා තමයි
ගලක් පෙරළුවේ. එතකොට බලන්න අන්තිමට මැරෙන්න වැටෙනකොනුත් වෛර කර කර හිටියා. තමන් අපාය යන වෙලේ තමයි අනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන අපායට ගියේ. එතකොට අර ඊරිසියාවෙන් වෛර බැන්දොත් ඒක හිතෙන් අයින් කරගන්න අමාරුයි. ඒ නිසා හිතක වෛරයක්, ද්වේෂයක්, තරහාවක් ඇති වෙනකොට හිතන්න යකඩේක හටගන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේ මාව විනාශ කරන මගේ හතුරු තමයි මේ හිත ඇතුලේ මතුවේ. පිට නෙමේ හතුරා ඉන්නේ. තමන්ගෙම හිත ඇතුලේ. ඒ නිසා මේ ද්වේෂයේ මතු වුණොත් සැනින් අපි කොච්චර පින් කරත් අපි කොච්චර පින්කම් කර කර හිටියත් අලු යට ගිනි පොකුරු මතු වෙනවා වගේ වෛර මතු වෙන්න පුළුවන්. ෂනේ. ඒ නිසා කෙලෙස් සහිතව ජීවත් වෙනවා කියන්නේ විශාල භයානකකමක්. පිනෙම්ම තමයි අපිට බේරි බේරි ඉන්න තියෙන්නේ ධර්ම අවබෝධය ලබනකම්. දැන් හිතන්න මේ බණහන හැමෝම අපේ හිත ඇතුලේ නිරේගාමී ආශ්‍රව තියෙනවද නැද්ද? තියෙනවා. සෝවාන් වෙනකම්ම තියෙනවා. තිරිසන් ලෝකේ ඔබව ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. പ്രേත ලෝකවල ඔබව ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. එතකොට මහා ගෙදර වගේ වෙච්ච සංසාරයට අපායට ඇදෙන ආශ්‍රව තියෙනවා. දැන් අපි හිතමු කොටියෙක් වුණා කෙනෙක් මැරිලා කොටියෙක් වෙලා උපදිනවා. පන්නගෙන ගිහිල්ලා සතෙක් මරාගෙන කනකොට වෛරයක් ද්වේෂයක් ඇති වෙනවද නැද්ද ඒ සතාට? එතනත් කර්ම රැස් වෙනවා. මනුස්ස ලෝකේ කරන කර්ම වලින් අපායේ ගිහිල්ලා ආයෙ එනව නෙමෙයි. ඒ උපදින හැම මොහොතෙම කර්ම රැස් වෙවි යනවා. නිරේ උපදින නිරිසතාට යමපල්ලෝ අද දෙනකොට යමපල්ලෝ ගැන වෛරය ඇති වෙනවා. කෑ ගහනවා, විලාප දෙනවා, බේරෙන් අතක් හොයා දුවනකොට තරහව, ද්වේෂය, වෛරය තමයි අපායේ බලවත් වෙන්නේ. අර වද දෙන්න වෛරය වැඩි වෙනවා, ද්වේෂය වැඩි වෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා, යමපල්ලෝ ගැනත් වෛරයක් ඇති වෙනවා. එතකොට ඒ තුල අකුසල් සහගත චේතනා පහළ වෙනවා. ඒකයි අපායක වැටිච්ච කෙනෙකුට ආයෙමත් සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑ වීසිතුරෙන් අහස දකින්නටත් වඩා අමාරුයි කියන. අපාය තුල පින් කිරීමක් කුසල් වැඩිවීමක් නැහැ. අර රාග, ද්වේෂ, මෝහම බලවත් වෙවි අකුසලයටම ඇදී යනවා. යම් කිසි පෙර පිනක් මතුවෙච්ච වෙලාවක ගැලවිලා උඩට ආවොත් මිසක් ආය අපායකට වැටුනොත් කොහෙන් ගැලවෙයිද කියලා හිතන්න බෑ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උපරිම උත්සාහයක් ගන්න ධර්මයේ දියුණු කරගන්න. ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. ඒක මේ රටේ ඉන්න ලාංකිකයෝ හැටියට ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. දැන් ලංකාවේ ඉන්න හොඳ ස්වාමින් වහන්සේලා වඩිනවනේ මෙහෙටනේ. කොච්චර වඩිනවද? පහුගිය කාලේ වැඩම කරපු ස්වාමින් වහන්සේලා දිහා ගත්තාම හොඳ ධර්මදේශකයන් වහන්සේලා, හොඳ දක්ෂ ස්වාමින් වහන්සේලා වඩිනවා. ලංකාවේදීවත් ඔබට මෙහෙම බණහන්න පරිසරයක් නැහැ. හැබැයි ඔබ පන්සල් එක්ක එකතු වෙලා නිතර පින්කම් කරනවා, ධර්ම දේශනා කරනවා. ලංකාවේ ඉතින් පන්සලකට ගියොත් වෙසක් කාලේ යනවා. ඒත් නිකන් කැරකිලා එනවා, එක්ක දන්සලකට යනවා. ඔහොම ලංකාවේ පන්සල් ගියේනේ. සමහරු ගමේ පන්සලට ජීවිතේට ගිහිල්ලා නැහැ, වටවන්දනාව යනවා එච්චරයි. එතකොට හැබැයි මේ රටවලට ආවට පස්සේ අපි නිතර බණහන්න පටන් ගන්න. ලංකාවේ ජීවිතේට බණහපු නැති අය මෙහෙදි බණහන්න පෙළඹෙන. හොඳට ධර්මයට නැඹුරු වෙනවා. හොඳ දහම් දැනුමක් ඇති කරගන්නවා. හරියට පින්කම් කරනවා, බණ භාවනා කරනවා. ඒ නිසා ඔබට මේ රට, මේ පරිසරය ප්‍රතිරූප දේශයක් කරගෙන තියෙනවා. ලංකාවේවත් එහෙම කරගන්න අමාරුයි. ලංකාවේ මිනිස්සුන්ට දේශපාලන කුණු ගොඩවල රටේ ප්‍රශ්නයි, ගමේ ප්‍රශ්නයි, එහා ගෙදර මිනිහාගේ ප්‍රශ්නයි, කුණු ගොඩවල් ඔක්කොම ඔළුවේ දාගෙන කේලම් ඕවා හොය බණ ඇහුවත් ඒවා හිතට යන්නේ නැහැ. එතකොට හැබැයි මෙහි ඉන්න බොහෝ පිරිසක් ධර්මයේම හොයන පිරිසක් ඉන්නවා. ඒකට නැති පිරිසකුත් ඉන්නවා. හැබැයි වැඩි පිරිසක් ධර්මයට නැඹුරු වෙච්ච ලොකු පිරිසක් ඉන්නවා. ඒ අතර ඔබට කල්යාණ මිත්‍ර සේවනයේ හොඳට ගොඩ නැගෙනවා. එකතු වෙලා බණ භාවනා කරනකොට, එකතු වෙලා පින්කම් කරනකොට ඒ පිනට කැමති අය තමයි එකතු වෙන්නේ. පිනට කැමති අය තමයි බණ භාවනා කරන්න එන්නේ. ඒ අයත් එක්ක හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් හැදෙනවා. ඒ සම්පත්තියත් එක්කම අපිට පරිසරය ධර්මාවබෝධයට නැඹුරු වෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙන බාහිර අංග අතර
කල්යාණ මිත්‍ර සේවනයේ තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එතකොට බාහිර අංගයක් හැටියට අපිට කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. ඒ නිසා ඒ පරිසරය ඔබ මෙහි ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ தත්ත්වේ හොඳට දියුණු කරගෙන හොඳට මන භාවනා කරගෙන හොඳ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, හොඳට හිත වඩනවා, හොඳට පිංකම් කරනවා. ඒ නිසා ඔබට ධර්මයේ දියුණු කරගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ලොකු උත්සාහයක් ගන්න ධර්මයේ දියුණු කරගන්න ධර්මාවබෝධය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරා. ඒ තුල අපිට ධර්මාවබෝධයට අපේ හිතක් නැඹුරු කරගන්න පුළුවන්. ඒ නිසා ඔය විදිහමයි දැන් ওই විතක්ක සන්තාන සූත්‍රයේ උපක්‍රම ටික මතකද සරලව හිතන්න. අනික් කතා ඔක්කොම ගත්තත් ප්‍රායෝගිකව ගලපන්න තරහක් ආවහම තියෙන්නේ විතක්ක සන්තාන සූත්‍රය. එතකොට අපිට ෂණිකව හිතට කේන්තියක් තරහක් ආපු ගමන් පළවෙනියටම කරන්න උත්සාහ කරන්න ඕනේ දේ තමයි ඒක හිතෙන් අමතක වෙන්න අපි වෙන උපක්‍රමයකට යොමු වෙනවා. එක්ක පොතක් කියවන්න, එක්ක මොනවා හරි බණක් අහන්න, එක්ක වෙන කාට හරි වෙන අවධානයක් යොමු වෙන විදිහේ වැඩපිළිවෙලක කොහේ හරි ගිහලා ටිකක් ඇවිදලා එනවා. ටිකක් පරිසරය වෙනස් කරගන්න උත්සාහයක් ගන්නවා මනසේ. ඒ අකුසල නිමිත්ත හිතා ඉන්නේ නැතුව කුසල නිමිත්තකට හිත යොමු කරන්න උත්සාහයක් ගන්න. ඒක පළවෙනි උපක්‍රම. ඒකත් අමාරු වගේ නම් අපි ආදීනව මෙනෙහි කරන්න උත්සාහ ගන්න. නිතර ආදීනව දකින්න. මේ ද්වේෂයේ, වෛරයේ, තරහව කොච්චර මාව විනාශ කරන මං කොච්චර අපාය වැටලා ඇද්ද? මෙහෙම වෛර කර කර ඉඳලා මැරුණොත් මං කොහේ යයිද? ඒ විදිහට මේ ද්වේෂයේ, වෛරයේ ආදීනව නිතර මෙනෙහි කර කර ආදීනව දකින්න. එහෙමත් අමාරු නම් ආපස්සට හිතන්න. එහෙමත් හිතන්න හැම වෙලේම. කොහොමද මා තුළ මෙච්චර වෛරයක් ඇති වුනේ? ඇයි? මට මොනවා කරපු නිසාද? මොකද්ද මේක හටගත්ත තැන? ඇත්තටම ඒ හේතුවද? හිතාගෙන යනකොට ඒත් නැති කරගන්න පුළුවන්. එහෙමත් අමාරු නම් හතරවෙනි උපක්‍රමය තමයි තමන්ගේ හිතටම මෛත්‍රී වඩා ගන්න කියනවා. ද්වේෂ හිත මැඩලන්න කියනවා මෛත්‍රිය ඔස්සේ. තමන්ටම මෛත්‍රී වඩා ගන්න. එහෙමත් අමාරු නම් තමන්ටම බැන ගන්න ඕන. දත් මිටි කාගෙන දිව උඩු තලට තියලා තද කරගෙන හරි තමන්ට තමන්ගේ ද්වේෂ හිතට තමන් ගරහ කරගන්න. අකුසල් වලට ගරහන්න. එතකොට ඒ තුල තමන්ගේ හිත দমনය කරගන්න පුළුවන් ශක්තියක් තමන්ට අභ්‍යන්තරිකව ගොඩ නැගෙනවා. ඔය ද්වේෂයේ පැත්තෙන්, රාගයේ පැත්තෙනුත් ඔය විදිහමයි. ඒ හිතට ඇති වෙන ද්වේෂයේ, වෛරයේ, ඊර්ෂ්‍යාව හැම අරමුණක්ම මැඩලන්න ප්‍රායෝගිකව ක්‍රම පහක් තමයි විතක්ක සන්තාන සූත්‍රය බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ. විතර්ක සංසිඳවන ප්‍රායෝගික ක්‍රම. ඒවා උපක්‍රම හැටියට භාවිතා කරන්න අපිට තියෙන්නේ අපායට නැඹුරු වෙච්ච හිතක්. සංසාරික සත්‍යයට සතර අපායේ මහා ගෙදර වගේ කියන. අපායට නැඹුරු වෙච්ච හිතක් තියෙන. දැන් බලන්න පහළට ගලාගෙන යන ජලයක පල්ලෙහාට පීනන්න ලේසියෙන් නිකම්ම ඇදීලා යනවනේ. ඒ වගේ තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයට ඇදෙනවා. අමාරු ලේසියෙන් ඇදෙන්නේ අකුසලයට. හිත හැදිලා තියෙන්නේ අකුසල මූලයන්ගෙන්. අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් අකුසලයට ඇදෙනවා. උඩුගම් බලා පීනන්න අමාරුයි. හැබැයි පුළුවන්. අමාරුයි. ඒකට උත්සාහය, වීරිය, නුවණ තියෙන්න ඕන. ඒ නිසා අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරවන්න නම් උත්සාහය, ආතාපි, සම්පජානෝ, සතිමා. ඔන්න ඔය කරුණු තුන බලවත්ව ගන්න ඕන. කෙලෙස් තවන වීරිය, නුවණ, සිහිය. ඔය කරුණු තුන යොදවගෙන තමයි අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරවන්න තියෙන්නේ. උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. හැබැයි පුළුවන්. ඒක කරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණක් මේ බුද්ධ ශාසනය ජය ගත්තා. ඒ නිසා අපිටත් පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ අපි උත්සාහ කරන්න ඕනේ, වීරිය වඩන්න ඕනේ. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපායකට නොවැටි කුසල් බලවත් කරගෙන මේ මනුස්ස ජීවිතයේදීම ධර්මයේ දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, උතුම් වූ නිවන් අවබෝධයටම හිතක් දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.